ගම්පෙළ හොරේකොළ මල්දැස්සා විහෙර යන භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය පාතකද සුමනතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ සියලු දෙනාම සාදු නදනවා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, අද මෙම උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් තම සදැහැති දායකත්වයේ ලබා ගනිමින් කටයුතු කරන්නේ කත්ලාන යටියන වත්තේ පදිංචි කරුණා පිටිකලාරච්චි මහත්මිය ජී.කේ. ජයවර්ධන මහත්මයා යන පවුලේ පිරිස විසින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. මෙතෙන් පටන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං රක්මචරියං නත්ති ජාතස්ස අමරණං තී. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාර්මික පින්වතුනි, බෞද්ධ නාලිකාව හරහා ලෝකයට දහම් රසය බෙදා දෙන්න ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව අද මෙම ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරන්නේ කත්ලාන යටියන වත්තේ පදිංචි කරුණා පිටිකල ආරච්චි මහත්මිය, එවැගේම ජී.කේ. ජයවර්ධන මහත්මයා ඇතුළු පිරිස. බුදුහාමුදුරු දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං දිනාති. සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨයි කියනවා, අග්‍රයි කියනවා, උසස් කියනවා. මොන දානෙද? ධර්ම දාන. එතකොට තමන් බණ ධර්ම ශ්‍රවණය කරන අතර ලෝකයාට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසලා දීම ඊටාම උසස් උතුම්ම පින්කම. දාම ලෝකේ බොහොම දුර්ලභයි. කල්ප ගානකින් පහළ වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ දාම අවබෝධ කරගෙන ලෝකෙට එළිපෙළි කරන්නේ. ඒ නිසා මේ දානමය පින්කමෙන් ලැබෙන කුසලය පින්වතුන්ලටත් මිය ගියයටත් කාටත් දෙවනි සැප කෙලවර නිවන් දකින්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද මම මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක කොටසක්. අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං. අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකද්ද? මනුෂ්‍යයාගේ ආයුෂ අල්පයි. අල්පයි කියන්නේ ස්වල්පයි, කෙටි. එදා මනුෂ්‍ය ජීවිතයක ආයුෂ ගොඩක් නැහැ, බොහොම කෙටි. ගමනීය සම්ප්‍රදාය. පරලොව යන්න වෙනවා. පරලොව යන්න වෙන එක මේ ජීවිතේ කෙටි කියන්නේ මැරෙනවා. මැරෙන නිසා පරලොව යන්න වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කත්තබ්බං කුසල. මොකද කරන්න කියන්නේ? කුසල් කරන්න කියනවා. නැත්තම් තේරෙන විදියට කියනවා නම් පින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චරිතබ්බං බ්‍රහ්මචර්යය. බ්‍රහ්මචර්යාවේ ඇසෙන්නයි කියලා කියනවා. එතකොට නැවතත් අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? මනුෂ්‍ය ජීවිතයේ බොහොම කෙටි කාලයයි පවතින්නේ, ආයුෂය කෙටි. ඒ නිසා පින් කරගන්න
භ්‍රමචර්යාවේ හැසිරෙන්න කියන එක තමයි අදහස්. ඒක මනුෂ්‍ය ජීවිතයේ කෙටි කියලා බොහෝ අයට ඇත්තටම තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කළාට අපේ බොහෝ මිනිස්සුන්ට ඒව තේරෙන්නේ නැහැ. හරියට මැරෙන්නේ නැති අය වගේ ජීවත් වෙන බව සමහරට පේනව නේද? එතකොට පස් බෞද්ධ අකුසල් කරමින් වැරදි වැඩ කරමින් අයහපත් වැඩවල යෙදෙමින් තමන්ගේ මනුෂ්‍ය ජීවිතේ නිකන් අපරාධේ ජීවිතය මధుරෙක් වගේ සතෙකුට ආයුෂ දින 7යි නේද? දින 7න් ජීවිතේ ඉවරයි. තීසං අපාය ස්වභාවය ඒක. බල්ලෙක් වගේ සතෙකුට ආයුෂ අවුරුදු 20ක් විතර වගේ කියනවා. ඊට වැඩි ජීවත් වෙන්නේ නැහැ. ඒ තීසං ආදී සත්තු. එතකොට මිනිස්සෙක් අද සාමාන්‍යයෙන් බැලුවොත් අවුරුදු 80ක් විතර නේද? අවුරුදු 80ක් විතර තමයි පරමාවශ වශයෙන් ගණන් ගන්න. 120ක් පෙර සමහර අය ජීවත් වුණත් අද එච්චර ජීවත් වෙන්නේ අවුරුදු 80ක් විතර. මිනිස්සෙන්ට වඩා ඉහළ දිව්‍ය තලවල නැත්තම් පින වැඩියෙන් කරලා පින්ඵල වැඩියෙන් ලබන තැනක් තමයි මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකවල නේද? දිව්‍ය ලෝක තියෙනවා 6ක්. ප්‍රධාන දිව්‍ය ලෝක කීයක් තියෙනවද? 6ක්. චාතුම් මහරජිකේ, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය කා පරිනිම්මිත වසවාසී කියලා නේද? එතකොට තාවතින්සය කියන්නේ තවතිසා දිව්‍ය ලෝක කියන්නේ. නේ. චාතුම් මහරජිකේ. චාතුම් මහරජිකේ තාවතිසේවයි. චාතුම් මහරජිකේ කියලා කියන්නේ පල්ලෙහාම දිව්‍ය ලෝක. මනුෂ්‍ය ලෝකෙට උඩ තියෙන දිව්‍ය ලෝක. ඔය දිව්‍ය ලෝකෙට එක දවසක් ගත වෙනකොට මනුෂ්‍ය ලෝකේ අවුරුදු කීයද? 50. එච්චරද? 100ක් තියෙනවා තවතිසා දිව්‍ය ලෝක. මනුෂ්‍ය ලෝකේ අවුරුදු 50ක් යනකොට චාතුම් මහරජික දිව්‍ය ලෝකේ එක දවසයි. එයාට එක දවසයි ගත වෙන්නේ. ඒ වගේ දින 30ක් ඒ මාසයයි ඒ වගේ අවුරුදු 500ක් විතර ආයුෂ. ඒතර එක දවසකට අපේ අවුරුදු 50. එතකොට අවුරුදු 80ක් නෙවෙයි අපේ ජීවිතේ ගමක අවුරුදු 100ක් ගත කරනවා කියන. 100ක් ගත කරත් පල්ලෙහාම දිව්‍ය ලෝකෙට දවස් 2යි. කොච්චරද? දවස් 2යි. ඉතින් දවස් 2ක් යනකොට අපි මැරිලා එතකොට. මැරිලා ඒ කියන්නේ අවුරුදු 80යි නේ සාමාන්‍ය කාල 100ක් කියන්නේ දවස් 2යි. චාතුම් මහරජිකේ තවතිසා දිව්‍ය ලෝකෙට අවුරුදු 100 අපිට අවුරුදු 100ක් ඒට එක දවසක්. ඒට කොච්චරද? එක දවසයි. ඒ කියන්නේ අපි එක දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ විදිහ බැලුවොත් දැන් එක දවසක් ජීවත් වෙන අවුරුදු 100ක් අපේ අවුරුදු 100ක් තවතිසා දිව්‍ය ලෝකෙට එක දවසයි. ඒතර අවුරුදු 100ක් එක දවසයි කියලා කියන්නේ දිව්‍ය ලෝකයට සාපේක්ෂව බැලුවොත් අපි එක දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ දිව්‍ය ලෝකේ ආයුෂ දිහා බලනකොට නේද? ඉතින් ඒ විදිහට අපිට අවුරුදු 200ක් ඊළඟ ජීවිතේට එක මේ අපිට නෙවෙයි අපිට අවුරුදු 200ක් ඊළඟ දිව්‍ය ලෝකෙට යාමයේ වගේ දිව්‍ය ලෝකවලට එක දවසයි. අපිට අවුරුදු 400ක් ඕමම ගිහිල්ලා පරිනිම්මිත වසවත් දිව්‍ය ලෝකෙට යනකොට අපිට අවුරුදු 1200ක් යනකොට තමයි ඒට එක දවස. ඉතින් අපි කොච්චර දොස්තරවරක් විතරක් ලයිටක් කරියේ මැරිලා. එක දවසක් යනකොට නේද? ඒකෙන් මේ කියන්නේ මොකද? අන්න ඒ නිසා තමයි ඊටත් වඩා එයා ආයුෂ කාට දුරක්ම ලෝකෙට. ඒවා අල්ප ගණන්. ඒවා ආයුෂ කොච්චරද? කල්ප ගණන්. ඒ පින් කළා. ඒ මොන පින්කම් කළාද? භාවනාදී පින්කම් කරලා ධ්‍යාන උපදෝගන ඒ ශක්තිය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වත්තා ඥානංගි පුත්තමය සියල්ල දන්නෝ, දකින්නෝ. ඒ නිසායි බුදුහාමුදුරේ දේශනා කළේ මනුෂ්‍යයන්ගේ ආයුෂ මානනී බොම සල්පයයි කියලා. ඒතර බුදුහාමුදුරේ දන්නවා
මේ අපි හිතාගෙන ඉච්චට බොහෝකල් ජීවත් වෙනවා කියලා ඉතාම ස්වල්පයි ආයුෂ. දෙවියෝ බලනවලු සමහර දිව්‍ය ලෝකවල මේ එයාට පේන්නේ මිනිස්සු ඉපදෙනවා කරනවා. මොහොතක් පාලා මොකද ඒගොල්ලන්ට ආයුෂ වැඩිනේ. එයාට පේන්නේ මේ ජීවත් වෙනවා පේන්නේ නැහැ. එතන කියලා ඕන කතා ප්‍රවෘත්ති තියෙනවා. නමුත් ඔය මට්ටමේ මතක් කරපුවාම ඇති. ඒක පැහැදිලිද? ඒ නිසා අපි ඒකෙන් තේරුම් ගන්න බොහොම කෙටි කාලයකදී අපේ ජීවිතයේ අපුණිදම් බික්කවේ මනුස්සයන් ආයු අපි මැරිලා. අපි ඒක දන්නේ. ඔය කාලෙට අපි ඉගෙන ගන්නවා, කතාද බදිනවා, දූ දරුවෝ හදනවා, ගෙවල් දොරවල් හදලා ඉඩකඩම් වාගෙන රැකියාවක් කරලා වයසට ගිහිල්ලා මැරිලා යනවා. නේද? එතකොට මැරලා යනකොට මේ තියෙන දේවල් වලට මොකද වෙන්නේ? Taman හරියම්ම කරපු දේවල් මොකද්ද වෙන්නේ? ඒවා අතෑරලා තමයි යන්න වෙන්නේ. මැරුණට පස්සේ ඒව පරිහරණය කරන්න පුළුවන්ද? බෑ. මරිච්චයට ආයේ ජීවත් වෙලා ඉතියා හරියම්ම කරපු ඒවා අයිතිද? අයිති නෑ. කාටවත් අයිති නෑ. අයිතියක් කියාගෙන આવොත් දෙනවද? නෑ, දෙන්නේ නෑ. කවුරුත් අම්මා තාත්තුණත් ආයෙ දෙන්නේ නෑ. මරණට පස්සේ ගිහලා ආව පෙරේතේ. වගේදා. ඒතර පෙරේත කුඩ දෙනවනේ. පෙරේත පන්නනව නැත්තම් බැදලා කොයි හරි දානවා. අම්මා තාත්තුණත් එහෙම තමයි ඉතින්. නේද? දැන් තේරෙනවාද අපි ඉන්න ටික කාලේ ඕවා තේරුම් ගත්තොත් ඒ තේරුම් ගන්න තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ. අපේ ජීවිතය කියන්නේ කොච්චර කෙටිද? මේ ඔක්කොම කොච්චර කෙටි කාලෙකින් දාලා යන්න වෙනවද? මේවා අතාරින්න වෙනව නේද? කියලා බුද්ධියෙන් හිතන අය අඩුද වැඩිද? අඩුයි නේද? මිනිස්සුලා ඉන්නකොට මේ ලෝකෙ 100ක් නැහැ. මේ ලෝකේ මැරෙන්නේ නැහැ වගේ නේද? මැරෙන්නේ නැහැ වගේ ඉඳලා හැබැයි මැරෙනවා. මැරෙන්නේ නැහැ වගේ ඒකතරේ මැරෙනවනේ නේද? ගෙනියන්න තියෙන්නේ කරපු කුසල අකුසල කර්ම ශක්තිය. ඒක ගැන මුලින් හිතන්නේ ජීවත් වෙලා ඉඳද්දි ගුණධාමක්වත් පුරන්නේ නැහැ. ඒකට කාලේ නැහැ. අනිත් ඔක්කොටම කාලේ තියෙනවා ඒකට කාලේ නැහැ. බොයි. ඒකට කාලේ ගන්නෙත් නැහැ. ඔය නිකන් ඉන්නවනම් ඒ කම්මැලි ගමේ සුබුදීගෙන ඉන්නවා. එතන විනාශාවක් කරන්නේ යාපත්‍යයක් කරන්නේ. ඇයි ඒ ජීවිතේ කෙටි බව දන්නේ නැහැ. නැත්තම් මිල මුදල්ම හොයන්න මුළු ජීවිතේම කැප වෙනවා. ලෝභකමෙන් ජීවිතේ ගත කරනවා. ඉතින් අන්නේ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ බව තේරුම් ගන්න බුද්ධිමත් කෙනා මොකද්ද කරන්න ඕනි? මරණ බව දන්න කෙටි කාලයයි නේද ජීවිතේ ගත කරන්න වෙන්නේ කියලා බුද්ධියෙන් දකින කෙනා මොකද කරන්නේ? පින් කරගන්නවා. මොනවද කරගන්නේ? කත්තබ්බ කුසල. කුසල කරගන්නවා. බුදුහාම දේශනා කරේ කුසල කරගන්න කියන්නේ. ඒකයි. පින් කරගන්නවා. පින් කරගන්නේ ඇයි? තමන්ට මේ හරියම්බ කරපුවා නෙවෙයි දායාද වශයෙන් උපකාර වෙන්නේ. හරියම්බ කරපුවා නෙවෙයි දායාද වශයෙන් උපකාර වෙන්නේ. මොනවද දායාද වශයෙන් උපකාර වෙන්නේ? කරපු කුසල අකුසල කර්ම. ඒතර අකුසල කර්ම වලින් වෙන්නේ දුක් විපාක. කුසල කර්ම වලින් නැත්තම් පිනෙන් වෙන්නේ සැප විපාක. ඒකයි කත්තබ්බ කුසල කුසල කරන්නේ කිව්වේ. පව් වලින් දුක් විපාක. අකුසල කර්ම ඉකාම භයානකයි. කුසල කර්ම කියන එක බොහොම ශක්තිමත්. කර්මය කියන එක කොහොම ශක්තිමත්. කර්මය ගැන බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. කර්මය ගැන බොහෝ දෙනා හිතන්නේ නැහැ, දන්නේ නැහැ. ඒව අවබෝධයක් නැහැ. අපි කරන දේවල්, හිතලා කරන දේවල් වල තියෙන බලගත්කම. එක වෛද්‍යවරයෙක් හිටියා. ඔය වෛද්‍යවරයා සිංගල වෛද්‍යවරයෙක්. දෙදෙක් ආව ඇස් දෙක පේන්නේ නැහැ. කාන්තාව ඇස් දෙක පේන්නේ නැහැ. ඒ නිසා ආව මේ වෛද්‍යවරයාට ඇස් දෙක තනියම කරගන්න. ඔය කරේ ලැක් ඇදිලා ඇස් වලට. බලලා ඉතින් හොඳයි මම මේක සුව කරලා දෙන්නම් කිව්වා. සුව කරලා දුන්නොත් මොනවද දෙන්නේ කියලා ඒවා. එහෙනම් දාජයක් වගේ වැඩ කරනවා. වැඩ කරලා දෙනවා කොහොමද? මේ ඇස් දෙක තනිය වුණොත් මම ඒ ටික කරනවා කිව්වා. පස්සේ මොකද කරේ? මේ කළා තනිය වුණා.
හැබැයි සනීප වෙනකොට අර කාන්තාවට හිතුණා දැන් එකපාරට සනීපයි කියලා කිව්වොත් ජීවිතේම වැඩ කරලා දෙන්න බෑ. මුලින් පොරොන්දු වුණාට පස්සේ කල්පනා කළා මොනවා හරි පොඩි වංචාවක් කරන්න ඕනේ කියලා. මොකද කරේ? තවමනම් සනීප මදි කියලා කිව්වා. හැබැයි වෛද්‍යවරයා දන්නවා සනීප වෙලා කියලා. ඒක නිසා බොරු කරන්න බෑ වෛද්‍යවරයාට. බොරුව කිව්වට වෛද්‍යවරයා දන්නවා සනීපයි කියලා. දැන් වෛද්‍යවරයා මොකද කළේ? ඔය දැන් රට වැඩ කරන්න වෙනවටනේ ඔය කොහොම කියන්නේ කියලා හිතුවා. හිතලා හොඳයි එහෙනම් ඉතුරු ටිකක් සනීප වෙන්න තව බෙහෙතක් දෙන්නම්කෝ කියලා දුන්නා. මොකද්ද? හොඳයි දෙන්නේ නෙමෙයි. ඇත්ත දෙක අන්ත වෙන්න. ඉවිච්ච සනීපෙත් නැති වුණා. හැබැයි ඒක අකුසල කර්මයක්. මොන කර්මයක්ද? අකුසල කර්මයක්. පවා. කොහොම ඊළඟ ජීවිතේ කාලයක් යනකොට ලෞතර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙක ඊගේ මිනිස්සෙක් වෙලා ඉපදිලා බණදාන් ආලා ටිකක් සතර ස්වභාවයේ තේරුම් අරගෙන පැවිදි වුණා. පැවිදි වෙලා ජීවිතේ ගත කරා මේ සතර හරි දුකයි කියලා මේ වෛද්‍යවරයා පස්සේ බොහෝ කාලයකට පස්සේ මේ සතර දුක බව තේරිලා බොහොම වීරියෙන් බණ භාවනා කළා රහත් වුණා. මොකද උනේ? රහත් වුණා. නම කියනවා චක්කු පාලක. චක්කු පාලවද කියන අර්ථය නේද? ඔව්. එතකොට මේම දැන් චක්කු පාලවද රහත් වෙනකොට හැබැයි තව දෙයක් වුණා. රහත් වුණාට ඒ වෙලාවෙම ඇස් දෙක අන්ධ වුණා. ඇස් දෙක අඳුනා. ස්වාමීන් වහන්සේලා ගියයි බැලුවා මේ ආවුදුරු ඇස් දෙක අන්ධයි දැන්. ඇයි මේම උනේ කියලා හරියට ක්‍රාකච්ඡාවක් ඇති වුණා ඒ වටපිටාවේ ඉන්න අය ගිහි පැවිදි. බුදුහාමුදුරුවෝට මේක ඇහුණා. ඇහුණාම බුදුහාමුදුරුවෝ නුවණින් බැලුවාම කාරණයක් තියෙනවා. චක්කවල ආඳුරු ඇත්තටම කෙලෙස් නැති කරලා රාත් වෙනවා. ආයෙ උපදින්නේ ආයෙ දුක නැහැ. ඒ වුණාට මේ අන්තිම ඉපදිච්ච ජීවිතේ වුණාට රාත් වෙන්න පිනේ වෙලේ තිබුණා. සංසාරේ කරපු අකුසල කර්මයක් විපාක දීලා තියෙනවා. අර කාන්තාවගේ ඇස් දෙක අන්ධ වෙන්න කියලා හිතාගෙන බේත් ටික දීපු අකුසල. ඔය මං කිව්වේ මොකටවත් නෙවෙයි. ඔය කිව්වේ මොකටවත් නෙවෙයි තේරුම් ගන්න. අපි කරන කියන දේවල් ආයෙත් ඇවිල්ලා විපාක දෙන්නේ කාටද? Tamanටමයි නේද? බලන්න බොහෝ කාලයක් කියලා පැවිදිත් වෙලා ඒ කර්ම විපාකේ ලැබුණද නැද්ද? ලැබුණා. ඒකයි කර්මය. ඒ අකුසලෙ. කුසලෙත් ඒවා. කුසල කියන්නේ පින්නේ. අත්තප්පන් කුසල කියලා පින් කරන්න කියනවා. පින් වල ස්වභාවය මොකද්ද? පින් වල ස්වභාවය තමයි කුසල ශක්තියක්. ඒ ශක්තිය පින් කරන දම් දෙනවා. සිල් ආරක්ෂා කරනවා. බණ භාවනා කරනවා. මෞඛ්‍යන්ත කරනවා. සමගියෙන් ඉන්න උත්සාහ කරනවා. තරහයි දියා පරිගණකෙන් ඇති කරගන්නේ. සමගිය සමාදානෙන් ඉන්න ජීවත් උත්සාහය නේද? ඒ කියන්නේ ලෝකේ හොඳයි කියන පස්පව දසක අකුසල වලින් වළකිනවා. ඔන්න ඒ වගේ යහපත් දේ කියලා තියෙන්නේ. නේද? ආන්ගේ යහපත් දේ කරන. මේ යහපත් දේ කරනකොට ඒක කුසල කර්මයක් වෙනවා. කුසල කර්ම වල විපාක අපි කියමු හදිසියෙ ලෙඩෙක් උනා. ලෙඩට උපකාර කළා. මරණ දන්න ලෙඩෙකුට වතුර ටිකක් දුන්නා. නැත්තම් සුව කළා. මොනාරි ක්‍රමයකින්. නේද? කොහොම සිද්ධ තියෙනවා. ඒ නිසා විනේ විපාකත් එමය විනේ විපාක කොහොමද? වා විපාක දෙනවා සප විපාක. පින තියෙනවා නම් කෙනෙකුට අපි කියන්නේ ගලේ ගානවත් මරන්න බෑ කියලා කියනවා නේද? පින තියෙනවා නම්. ඒ කියන්නේ මැරෙනව කවදාරි අකුසල මේ කර්ම ශක්තිය වෙනකොට. පින තියෙනවා නම් අඩුවාවකින් එහෙම මරන්න බෑ. ඒක තමයි ඇයි. ඒ නිසා එහෙම බුදුදහමේ ඕනතරම් කතා ප්‍රමුඛ තියෙනවා. පින නිසා ජීවිතේ ගැලවිච්ච ආකාරය. මේ මෑතක සිද්ධියක් වුණා මේ බලංගොඩ පැත්තේ. වෛද්‍යවරු දෙන්නෙක් මම දන්න නිර්වින්දන වෛද්‍යවරු දෙන්නේ ඔපරේෂන් අන්තරේ කටයුතු කරන්නේ නේද? කොහොම හරි මේගොල්ලෝ ටික පොඩ්ඩක් විවේක වෙලා බෑලා රෝවලින්
උඩ තට්ටු විතර පල්ලෙහාට බෑලා බීකෝ පොඩ්ඩක් එන වෙලාවේ OPD එකට රෝගියෙක් ගෙනිච්චා. OPD එකට රෝගියෙක් ගෙනිච්චා. ඒ රෝගියට ටිකක් අමාරු වගේ නමුත් ගෙනිච්චා. ගෙනියනකොට මේ වෛද්‍යවරු දෙන්නත් දැක්කා ගෙනියනවා. ඒගොල්ලන්ට අදාළ නැහැ. මේ අදාළ නැහැ කියන්නේ OPD එකට ගිහිල්ලා ඒ කරන්න අදාළ නැහැ. වෛද්‍යවරු උනා. ඒකට ඉන්නව වෙනම පිරිස දාලා ඉන්නේ වෛද්‍යවරු. කොහොම හරි ඒ ප්‍රදේශයේ සිද්ධිය වුණා. අර වෛද්‍යවරු දෙන්නෙන් කෙනෙක් කිව්වා අපි අර ලෙඩෙක් ගෙනිච්ච අපි පොඩ්ඩක් බලන්න යන්න කියලා. එතකොට අවදාවත් ඒවා බලන්න යන්නේ නැහැ. ඒ තමන්ට අදාළත් නැහැ. නමුත් කොහොම නමුත් ආයෙන යන් කියලා අනිත් වෛද්‍යවරු කතා කරලා ගියා. එතෙන්ට අරකොට OPD එකේ වෛද්‍ය ડોක්ටර් මොකද බාත්රූම් එකේ එහෙම ගිහිල්ලා ඒ කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා. එතකොට ආදිත්‍ය අර ලෙඩා බලන්න විදියක් නැහැ ලෙඩාට අමාරු. මේ කිය දෙන්න වෛද්‍යවරු දෙන ඉක්මනටම බලවලට. තේරෙනවද? ඉක්මනටම බලලා කොහොම හරි ඒ වෙලාවට අනිත් දොස්තර මාත්‍යාත් ආවා. ඉතින් ඇවිල්ලා උත්සාහ කළා. එතකොට අමාරු වෙලා උස්මත් නැවතුණා. නැවතුණා වහාම මේ කීප දෙනාම වෛද්‍යවරු එක්කව වෙලා මේ කපුව තද කරලා විනාඩි 2-3ක් යනකොට ආයෙත් මේක ගත්තා. වැඩ කරන්න පටන් ගත්තා. ඒක සමහර වෙලාවට කරන්න පුළුවන්. ඔය මන්නාතන රෙඩ්ඩේ ඒක කරනවා වෛද්‍යවරු නේද? ගන්න පුළුවන්. විනාඩි 5ක් යන්නේ ඉස්සෙල්ලා උත්සාහ කරලා ගත්තොත් හරි. පදවස යවුනාට පස්සේ. ඉතින් විනාඩි 5 ගියේ කොහොම හරි වැඩ කරා. අද ජීවත් වෙනවා. අර වන්න ආම්බු වෙලාවක ඒ මිනිස්යාගේ පින තියෙන නිසා පින තියෙන ඉඳන්නේ අර වෙලාවට යන්න අර වෛද්‍යවරුන්ට යන්න බැරුණා නම් එතෙන්ට බැරනවා. ඒ බැරුණානේ නේද? ඉතින් අන්නේ නිසා මතක තියාගන්න අන්න පින කියන එක. ඊළා පිනේ විපාකත් එහෙමයි. ඒ නිසා අපි කරන්න ඕනේ මොනවද? අකුසලෙන් වෙන් වෙන්න ඕනේ, කුසලය සිද්ධ කරන්න ඕනේ, පින් කර ගන්න ඕනේ. මේවා ගැඹුරු දේවල් නෙවෙයි. ගැඹුරු දේවල් තියෙනවද අපි තේරුම් ගන්න. බුදුහාමුදුරු දේශනා කරනවා ගමනියු සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං. චරිතබ්බං බ්‍රහ්මචර්යං. ඒතකොට කුසල් කරන්න කිව්වා පින් කරන්න කියලා ඊට පස්සේ කියනවා බ්‍රහ්මචර්යාවේ ඇතුළෙන්නලු. ඒ මොකද? බ්‍රහ්මචර්යාවේ ඇතුළෙන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේයි. දැන් පින් කරගන්න කියලා කිව්වා නේද? දේශනා කළා. ඊට පස්සේ තවත් කාරණයක් තමයි බ්‍රහ්මචර්යාවේ ඇතුළෙන්න. මොකද මේ බ්‍රහ්මචර්යාව කියන්නේ? දැන් ඔය පින්වතුන්ලා පන්සිල් ගෙදර වගේ ඉඳලා පන්සිල් වගේ ඉන්නේ නේද? සාමාන්‍යයෙන් අපදාම ගත්තේ නැත අත්ම. ඒවනේ පන්සිල් විතර දෙන්න අවශ්‍ය නැහැ. එතකොට ඊගාවට හැබැයි ඔයක වගේ නම් කොහමද? අටසිල්. ඔන්න අටසිල් වල දසසිල් වල තියෙනවා මොකද්ද? සිල් සමාදන් වලට බ්‍රහ්මචර්ය සීලය. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛම්පද සමාදියා කියන සමාදන්. බ්‍රහ්මචර්යාවේ ඇතුළේ කියන මොකද? ඒ කියන්නේ බ්‍රහ්මචර්යාවේ ඇතුළේ කියන්නේ කාමාදී කෙලෙස් වලින් අඩුව ජීවිතේ ගත කරන්න පුරුදු වෙන්න කියන. පංචකාමෙන් වෙන් වෙලා කටයුතු කරන්න දවසක් හරි මාතර පොයේ දවසේ හරි පුරුදු වෙන්න කියනවා. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්නේ. පංචකාමයේ කියන්නේ මේ ලෝකේ. පංචකාම කියන්නේ මොකද්ද? මේ ලෝකේ. අර පවෙන් වෙන් වෙලා පින් කරගෙන ජීවිතේ ගත කරාට පව්පින් දෙකට අපි බුදුහාමුදුරුවෝ දේශනා කරන වචන වලින්ම කියවනම් කුසල අකුසල කියලා කියනවා. තවත් කියනවා සංකාර කියලා. මොනවද? සංකාර කියලා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. ඉතින් මෙන්න මේ කර්ම වල ස්වභාවය තමයි නැවත උපදිනවා. පෞකම් කළොත් සතර අපායේ උපදිනවා. පින්දාම් කරපුවාම සුගතියේ උපදිනවා. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බල භාවනා කරලා ධ්‍යාන ආදී උපදවගත්තොත් බ්‍රහ්ම ලෝක. සමත භාවනා ආදී කළා නේද? එතකොට නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පාඩ වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පාඩ වෙන්නේ සත්‍ය සංසාර දුකින් ඈතර කරන්න. අපේ ජීවිතවලට තියෙන දුක්ඛම් කටළු දුරු කරගන්න මඟ කියා දෙන්න. තව දෙකින් කියනවා.
කවුරුත් දන්න වචනෙන් කියනවා නම් නිවන් දකින්න. බොහෝ අයගේ ප්‍රාර්ථනාව මොකද්ද? දැන් මේ ධර්ම ශ්‍රවණය කරලා මේ ධර්ම ඒ වගේම අනුන්ට ආණ්ඩ සලස්සලා වුණත් බලාපොරොත්තු වෙන මොකද්ද? අනේ මේ පිළින් අපිට නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවනේ. නේද? ඒතර නිවන් දකින්න. නිවන් දකින්නයි කියන අදහස මොකද? දුකෙන් මිදෙනවා. දුක්ඛ නිරෝධයට කියන නමක් තමයි නිවන. එවනම් ඔබ අප කැමති නෑ මොකටද? දුක් විඳින්න. අපි කවුරුවත් කැමති නෑ දුක් විඳින්න. අපි කවුරුත් කැමති සැප ලබන්න. ඒ සැප ක්‍රම දෙකයි. හොඳට මතක තියාගන්න. ආකාර දෙකයි. සැප තියෙනවා ලෞකික හා ලෝකෝත්තර. මොකද සැප දෙක? ලෞකික හා ලෝකෝත්තර. ලෞකික කියන්නේ ලෝකයට ආйти සැප. කණ්ඩ බොණ්ඩ හිගියක් නෑ. අදින්න හිගියක් නෑ. ඒව ලැබෙනවා. නේද? එතකොට ඊතර සතුටුයි සැපනේ. ඊගාවට බේස්යෙන් සම්බේනවා පාසුවෙන්. ඒ වගේම ඉන්න තැන ආදාගෙන තියෙනවා පාසුවෙන්. එතකොට ඊතර ඕවා තියෙනකොට අපිට ඊතට සතුටුයි. සල්ලි තියෙනවා. එතකොට ඊතට සතුටුයි. විතර බරක් නැහැ. නේ? ඉතින් ඒ වගේම සතුටෙන් ගත කරන්න පුළුවන්. තව බොහෝ දේපොළ තියෙනවා. හොඳ අසුරු කරන්න යාළුවෝ පිරිස ඉන්නවා හොඳට. ඉතින් බොහොම සතුටෙන් ගත කරන්න ලෙඩ අඩුයි. නිරෝගී සම්පන්නයි. නේද? ලස්සනයි. නේ? ඉතින් ඔන්න ඔය වගේ බොහෝ තියෙනවා දීර්ඝායුෂ විද්දනය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අඩුවවතෙන් මැරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ නුවණ යමක්ම තේරුම් ගන්න පුළුවන් බුද්ධිය තියෙනවා. යමක්ම හොඳ නරක දෙකේම තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියෙනවා. අනිත් අයටත් බොහොම ප්‍රසාදජනකව ජීවිතය ගත කරන්න පුළුවන්. මේ මොකද්ද? ලෞකික සැප. මිනිස්සෙක්ට මිනිස්සෙට තියෙන සැප ඔය. පොත ජාති පිරිසක් ඉන්නවා. තේරෙනවද? හතරේ යන්නේ උදව් කරනවා. ඒ වගේ එතකොට සැප. එතකොට අන්නේ වගේ දුක් අඩු ජීවිත ගත කරන්න පුළුවන් සැප ලැබෙන්න පින්කම් වලින්. ඒකයි මේ. ඊගාවට හතර අපායේ උපදින්නේ නැහැ. පින්කම් වල ස්වභාවය ඒකයි. සුගතියමයි උපදින්නේ. ඒ සුගතිය උපදින සුගති සැප බොහෝ තියෙනවා. සුගති සැප වල මනුෂ්‍ය ලෝකේ උනත් ඉහළම සැපක් තමයි සක්විති රාජ්‍ය සම්පත්තිය. නේද? ඊට මෙහා ප්‍රදේශ රාජ්‍ය සම්පත්තිය. ඔය ජනාධිපතිතුමාලා වගේ නේ? නැත්නම් ප්‍රධාන අය වගේ එයාට සැප. ඇයි ඇයට සැප කියන්නේ? ඒ කියන්නේ දුක නැතුව නෙවෙයි. බොහෝ සැප සාමාන්‍ය මිනිසුන්ට වඩා. පාසුකම් ඔක්කොම නොමිලේ ලැබෙනවා. එතකොට බොහෝ ගෞරවයෙන් යන තැන පිළිගන්නවා. ඒව මේ හැම කෙනාටම නැහැ. හැම කෙනාටම නැහැ. ඉතින් බොහෝ පිරිස් හොඳට අඳුරනවා. එක වචනේ කිව්වම ඒ හැම කෙනාම ඊට අනුව ක්‍රියාත්මකයි. තමන් කියන දේ ආන මහා පිරිසක් ඉන්නවා. ආරක්ෂාව හොඳට තියෙනවා. නේද? ඒ සැප සම්පත්. බිමින් යන්න ඕන නම් ඒම වාහන තියෙනවා. උඩින් යන්න ඕන නම් ඒම වාහන තියෙනවා. ඒ කිසි දෙයකට සල්ලි යන්නේත් නැහැ. නේද? ඒ වින ඒ සැප. ඊගාවට දිව්‍ය ලෝක සම්පත්. ඊගාවට බ්‍රහ්ම ලෝක සම්පත්. නේද? ඔන්නෝට කියනවා ලෞකික සම්පත්. සමාජ ලෞකික බන්ධ දිනු කරගෙන හිත දිනු කරගෙන වින්දාකල් දාන සීල සමත භාවනාදී භාවනා කරලා ඉරිදිපාතය අරපාන්න පුළුවන් නුවණක් ඇති කරගත්තා අය හිටියා. අද අඩු වුණාට ඉස්සර එහෙම හිටිය බව ධර්මයේ සදා වෙලා තියෙන කොච්චරව නේද? බුදුරජාණන් වහන්සේ කාට එයාත් හිටියා. අබුද්ධෝත්පාද කාලවත් හිටියා. අනුන්ගේ ඉද්දය ගන්න පුළුවන් අය. දුර බෑර තින්දවල් අහන්න පුළුවන් දිබ්බසෝත ඥානෙ. පොදවගත්තා ඒ ඥානෙ දිනු කරගෙන ප්‍රඥාව දිනු කරගෙන ඒක කුසලයක්. ඒක විපාකයක්. නේද? අන්න ඒ වගේ ලෞකික සම්පත්. මොනවද? ලෞකික සම්පත්. මේ වින සිත අදාගෙන ගුණදාම් දිනු කරගෙන ලැබෙන දේවල්. ඒවා ඊය සම්පත්. මනුෂ්‍යයෙකුට ලෝකෙට වඩා ගොඩාක් සැප කොයිද? දිව්‍ය ලෝකවල. පින්කණායට මේ සැප සම්පත් ලැබෙන්නේ. දන් දීලා හොඳට හිත අදාගෙනොත් ඔය සම්පත් ලැබෙනවා. ඒක දැක්කා ඔය සම්පත් ලැබෙනවා. ඒ මීට වඩා ගොඩක් සම්පත්. අපිට වගේ අම්ප කරන්න දෙයක් නැහැ.
අපිට වගේ ආම්බ කරලා රෙසිපිලි අරගත්තම අපේ කිලුටු වෙනවා. ඒක කිලුටු වෙන්නේ නැහැ. අපිට විදුලිය ඕරුණාට දෙවියන්ට විදුලිය ඕනේ නැහැ. ශරීරයෙන්ම ආලෝකයි. නේද? ආන් ඒ වගේ. ඉතින් ඒ නිසා ඕන වෙලාවට ඉදිච්ච ගමන් මෙතන. ආය අමුතු ආන ඕන කරන්නේ නැහැ. යන්න ඕනේ කියලා නම් එතන. මෙතන ජුතු වුණා එතන පාර වුණා. ඒමයි. ඉතින් ඒ වගේ පින තියෙනවා පින්කම් කරන අයට. ඒ නිසා මම මේ ටික වර්ණනා කරන්න මොකටවත් නෙවෙයි. සම්පත් අතර ලෞකික සම්පත් අපිට අවශ්‍යයි. ඒ නිසා පව් කරන්න නැතුව පින්කම් කළොත් ඔය ලෞකික සම්පත් ලබන්න පුළුවන්. හැබැයි තව තියෙනවා ලෝකෝත්තර සම්පත්. මොකද්ද? ලෝකෝත්තර සම්පත්. ලෝකෝත්තර සම්පත් කියලා කියන්නේ දුකෙන් මිදෙන පැත්ත. ආර්ය පැත්ත. නේද? ලෞකික ලෝකෝත්තර. ලෝකෝත්තර සිත් උපදවන්න පුළුවන් කාටද? ආර්ය උත්තර. උපදවගත්තත් අන්න කියනවා ආර්ය කියලා. අනිත් පැයට කියනවා මොකද? සම්මත කියලා නේද? මේ සම්මුති ලෝකේ. හැබැයි මතක තියාගන්න ඕනේ කාර්යයක් තියෙනවා. කරුණු දෙක ලෞකික සම්පත් ලැබෙනවා. ලෞකික සම්පත් ලැබෙනකොට ස්වභාවය තමයි කුසල මේ අකුසල කර්ම ශක්තිය නිසා හැදෙන්නේ. අකුසල පැත්තෙන් දුගතිගාමී පැත්ත, කුසල පැත්තෙන් පින් පැත්තෙන් සප සත්තර මම මතක් කරපු ටික. නේද? ඕවා අපිට ලැබුණට ඕවා తాවකාලිකයි. ඕවා ස්ථිර නැහැ. අවුරුදු කල්පයක් ගිහිල්ලා නැති වෙනවා. අවදාම ස්ථිර නැහැ. අනිත් එක සතරෙන් මිදෙන්නත් බෑ. සතරෙන් මිදෙන්න බෑ. සතරෙන් මිදෙන්න බෑ කියන්නේ දුකෙන් මිදෙන්න බෑ. මොකද හේතුව සතර අපි දන්නේ නැහැ කොහේ උපදීද කියලා. සැපයත් තැනක ඉපදුනාම ඒ සැප ස්ථිර නැත්නම් ආය සැප වින්දනය කරපු අය ආය අපාය වලට උපදින්න පුළුවන් නේ. එහෙම පුළුවන්. එහෙම ඉපදිනවා. නිවන් දැක්කේ නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැටියට අඩේට කටයුතු කරේ නැත්නම් ලෞකික කොච්චර ඉහළ සම්පත් ලැබුවත් අපි දැන් දන්නවනේ. අපි හිතමු රජව වෙනවා. හැබැයි ඒ වුණාට ආයෙ පරිදින්නේ නැද්ද? එහෙම වෙනවනේ අපිට පේනව නේද? ආගේ වගේ. ඒකට අර සම්පත් නැහැ. ඉවරයි. අර එදා තිබුණා තමයි කිව්වනේ බෑනේ ඉතින් හැමදාම නෑනේ. ඒ වගේ දිව්‍ය ලෝකෙත් එහෙමයි එහෙම සැප ලැබුවට අන්තිමට මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඊගාට අන්තිමට වැරදි වැඩ කළොත් අපාය උපදින්නත් පුළුවන්. ඒතකොට මහා දුක. දැදෙයිද? ඒවා ස්ථිර නෑ. හැමදාම පවතින්නේ නෑ. හැමදාම පවතිනවා නම් ඒක හොඳයි. එහෙම පවතින්නේ නෑ. ඇයි එහෙම පවතින්නේ නැති හේතුව? ඇයි ඒ විදිහට වෙන්නේ හේතුව? ඇයි ඒවයි දුර්වලකමක් තියෙන්නේ? ඇයි ඒවා ස්ථිර නැත්තේ ශක්තිමත් නැත්තේ? උදේවතර තියාගන්න ඒ ශක්තිමත් නැත්තේ තවත් තියෙනවා. ඒ විනදාම කරගෙන ඒ කටයුතු කරගෙන ඉතින් තවත් තියෙනවා හිතේ කෙලෙසයක්. ඒකයි. කෙලෙස් යටපත් වෙලා ඒ පින්කම් කරානේව කරාට කෙලෙස් නැති උනේ නෑ. මොකද්ද? කෙලෙස් නැති උනේ. මොකද කෙලෙස් නිසානේ දුක. කෙලෙස් තමයි ගිනි කියලා කියන්නේ. රාග, දේශ, මෝහ කියනවා ගිනි කියලා. අර්ථය නේද? බුදුහාමර දේශනා කරනවා සත්වයා නිරන්තරයෙන් 11 ගින්නකින් දැවෙනවා කියලා. අහලා තියෙනවද? ඔව්. රාග, දේශ, මෝහ කියන කෙලෙස් ගිනි වලින් දැවෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් කියන දුක් ගිනි වලින් දැවෙනවා. ඒතර ගිනි දෙආකාරකින් දැවෙනවා. රාග, දේශ, මෝහ කියන කෙලෙස් ගිනි 3යි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් කියන කෙලෙස් ගිනි ඉතුරු 8යි. එතකොට 11 ගින්නකින් නිරන්තරයෙන් අපි දැවෙනවා. හැම කෙනාම එක්කෝ මානසික වශයෙන් කෙලෙස් වලින් දැවෙනවා. එහෙම නැත්නම් දුක් ගිනි වල ජාති ජරාව නිතරම වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, කැමති දේ එහෙම දුක් ගොඩක් තියෙන්නේ. නේද? අකමැති ලැබෙනවා. එතකොට ওই වගේ නිතරම දුක එනවා. නේ? කැමති දේ හම්බෙන්නේ මොනවයි කරේ දුකටපත් වෙනවා. ඕක ලෞකික ජීවිතවල ස්වභාවය. ඒතර දුකෙන් මිදිලාද? නෑ. අර ඊයන සප සම්පත් ලැබුව අය වින් කරලා දුකෙන් සම්පූර්ණ මිදුනේ නෑ. ඒ දුක යටපත් වුණා විතරයි. මොකද වෙලා තියෙන්නේ? යටපත් වුණාට ආය මතුවෙනවා. මතුවෙන්නේ හේතුව ඇයි? කෙලෙස් නිමුනේ නෑ. කෙලෙස් ගින්න නිවිලා ගියේ නෑ.
හරියට වතුර යට බෝලේ රබර් බෝලයක් පාගගෙන ඉන්න වගේ කුසලෙන් මේ මට්ටම ආවට කෙලෙස් යට තියෙනවා. එනිසා සීලයක පීඨලා සමත භාවනාදී කරගෙන හිටියා. ශකල ගුණ తాවකාලිකයි ඒව හොඳයි ඒව කරන්න ඕනේ తాවකාලිකයි. බුදුහාමුදුරන්ගේ නිෂ්ඨාව බුදුහාමුදුරෝ ලෝකෙට මේ ඉපදිලා බුදුහාමුදුරෝ මහා කරුණාවෙන් සත්‍යාදියා බලලා දීපු පණිවිඩය මොකද්ද? මේ සතරෙන්ම මිදෙන්න. දුකෙන්ම මිදෙන්න. දුකෙන් මිදෙන්න නම් මේ ඇටියට කරන්න. දුකෙන් මිදෙන්න නැති හේතුව ඔබ ගාව තියෙන මෝඩකම. මේ බුදුහාමුදුරෝ දේශනා කරා. නේද? මෝඩකම. ඒ නිසා මුලා වෙලා තව ඉන්නේ. මුලා වෙලා තව ඉන්නේ. අර යාපත් පැත්ත කරගෙන ඉන්නත් මුලා වෙලා තව ඉන්නේ. ඒකයි මේ කියන්නේ. ටිකක් හොඳයි කෙලෙස් යටපත් වුණාට තව මුලා වෙලා ඉන්නේ. තව මුලාවක් තියෙනවා අපි. මුලාව ගෙවුනේ නැහැ. මුලාව ගෙවුණා නම් ඔය කර්ම රැස් වෙන්නේ නැහැ. සංකාර ඇති වෙන්නේ නැහැ. කර්ම රැස් වුණේ නැත්නම් විඥානයේ මෞකසට බයින්නේ නැහැ. විඥානයේ මෞකසට බයින්නේ නැත්නම් නාම රූප ඇති වෙන්නේ නැහැ. නාම රූප ඇතුනේ නැත්නම් ආයතන ටික පහළ වෙන්නේ නැහැ. අත්කන්නාසාදී. තේරුණාද? ආයතන පහළ වුණේ නැත්නම් පේන ඇහෙන දැනෙන දැනගන්න දේවල් වෙන්නේ නැහැ. ඒ වුණේ නැත්නම් තණ්හා උපාදාන වෙන දේවල් හම්බෙන්නේ නැහැ. ඔන්න ජරා මරණ ආදී දුකෙන් මිදෙනවා. පැහැදිලිද? ඒ නිසා හේතුව තමයි මොකද්ද? අවිද්‍යාව. මෝඩකම. මෝඩකමට කියනවා මෝහය කියලා. මොකද්ද කියන්නේ? මෝහය. මෝහයට උද උපමාවක් තියෙනවා. මොකද්ද? මෝහයට උද උපමාවක් තියෙනවා. අන්ධකාරය. මොකටද තියෙන උපමාවක් තමයි අන්ධකාරය කියව තේරෙනවනේ. දැන් මෙතන ලයිට් ගියොත්. මෙතන ලයිට් ගියොත් කරන්ට් එක නැති වුණොත් නේද? කටුවඩ. මේ සද්දෙත් නැහැ, මේ පේන්නෙත් නැහැ නේද? හැබැයි මෙතන ඉන්නයි නැද්ද? ඉන්නවා. හැබැයි පේන්නේ නැහැ. මෙතන ඉන්නයි හිටියට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ලයිට් එක. දැන් ඒකයි අන්ධකාරය කියන්නේ. ආයෙ ඕනේ නැහැ. ඇස් දෙක පේන්නේ නැති කෙනෙක් හිටියොත් පේනවද යාට? නැහැ. ඒකයි අන්ධකාරය, අන්ධකාරය කියන්නේ. ඒ වගේ අපිට මේ ලෝකයේ ඇත්ත පේන්නේ නැති නිසා බොහෝ දුකට පත් වෙනවස බව තමයි ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බොහෝ දුකට පත් වෙන්න හේතුව තමයි මෝහ අන්ධකාරය. ඇත්ත තේරෙන්නේ නැහැ. එහෙනම් ඇත්ත කියන්නේ මොකක්ද? කියලා දැන් ඊගොඩ අපිට ප්‍රශ්නයක් එනවනේ. ඇත්ත කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඇත්ත. ඇත්ත තියෙනවා හතරක්. ඒකට කියනවා චතුරාර්ය සත්‍ය. මොකක්ද ඒකට කියන්නේ? චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍ය. ඔන්න දුක්ඛ සත්‍ය එකක් කියනවා. අර ජාති දුක්ඛ, ජරා දුක්ඛ ආදී වලින් ඉපදීම දුකයි, වර්ධනය යන දුකයි, ලෙඩ වෙන දුකයි, මරණ එක දුකයි නේද? කැමති දේවල් වල වෙන ඔය පැත්ත. ඔය දුක ඇති වෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් වෙනවා. ඔය දුක ඇති වෙන්නේ හේතුව ඇටියට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තණ්හාව. මොකද්ද? තණ්හාව. තණ්හාව ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා මෝඩකම. මෝඩකම අවිද්‍යාවමයි. තේරුණාද? ඒ නිසා යම් කිසි කෙනෙක් මෝඩකම නැති කරගත්තොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව එතනවා. විදෝ දේශනා කරනවා අනපතක්කෝ අයම් භික්ඛවේ බුබ්බා කෝටින පඤ්ඤාය. අවිජ්ජා නීවරණං නානම් තණ්හා සංයෝජනාන සම්දාවිසං සංසරිත. මවං ඒව තුම්මාකයි. අවිද්‍යාව කියන නීවරණය තණ්හාව කියන සංයෝජනිනුත් බැඳිලා මේ සත්‍ය දුකට වැටලා තියෙනවා. ඒක ගැඹුරු ඇති. නමුත් මම උත්සාහය කරන සරලව කියන්නේ. ආයෙත් ටිකක් හොදන්න. මේක අවශ්‍යමයි. අර පෞපින් ගැන කියනවා තේරෙනවා මේක කියනොත් නොතේරෙන්න පුළුවන්. නොතේරුණා කරන්න දෙයක් නැහැ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඇත්ත. තේරුම් ගන්න වෙනව කවදාද? කවදාද තේරුම් ගත්තේ නැත්නම් දුකින් මිදෙන්න බෑ. නිවන් දකින්න ප්‍රාර්ථනා කළාට බෑ. ප්‍රාර්ථනා කරන්න නෙවෙයි සීල සමාධි ප්‍රත්‍යාව වරන්ට බෑ නේද? ප්‍රාර්ථනාවෙන් මට නිවන් ලැබේවා කියවට විතරක් නිවන් හම්බෙන්නේ නැහැ.
ඒකට මාර්ගයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ මාර්ගේ වඩන්න කියලා. මේ මාර්ගේ වඩන්න වෙනවමයි. ප්‍රතිපත්ති පුරන්න වෙනවා. ප්‍රතිපත්ති පිරුවොත් තමයි ප්‍රතිවේදේ. නිකන් ගෙදර හිටියට වෙන වැඩ කර හිටියට සාමාන්‍ය කරන අය ටික ඒව කරගෙන ඉන්නට අනිවාර්ය දකින්න බෑ. ඒකට ප්‍රතිපත්තියක් තියෙනවා පුරන්න. සීලයක පිළිපදලා සමාධියක් වඩමින් හිත යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. එන්නේ උත්සාහ කරන අයට තමයි මේ ඥාණය ඇති වෙන්නේ. නැත්තම් නෑ. හොඳයි එතකොට මම උත්සාහ කරනවා කෙටි කාලේ වුණත් ඒක විග්‍රහ කරන්න. එතකොට මතක තියාගන්න දැන් මුලා වෙලා තියෙන මොකක් ගැනද මොකක්වත් ගැන නෙවෙයි අපේ ජීවිතය ගැන. මුලා වෙලා තියෙන කාගෙනවත් නෙවෙයි. මේ හිතයි කයයි ගැන. කුමක් ගැනද මුලා වෙලා තියෙන්නේ? හිතයි කයයි ගැන. ඔකට කියනවා බාලියෙන් නාම රූප පිළිබඳ. තවත් දෙයක් කියනවා ස්කන්ධ පිළිබඳව නේද? ඔන්න මේ හිතයි කය ගැන අපි මුලා වෙලා තියෙනවා. අපේම තියෙන කය ගැනයි හිත ගැන. අපේම ගැන කය ගැන ඇයි අපි මුලා වෙලා තියෙන්නේ? අපි තියෙන මේ කය අපි මුලා වෙලා තියෙන්නේ කුමක්ින්දද? මේ කය ඇති වෙච්ච ඇති දන්නේ නැහැ. අපි බොහෝ අය කය ඇති වෙච්ච ඇති දන්නේ නැහැ. අපි ඇති වෙච්ච ඇති මොකෙන් කියලා හිතාගෙන ඉන්නේ. මේ ශරීරය ඇතුලේ අම්මා තාත්තගෙන් ඒව නේද? අම්මා තාත්තා ඉච්චන දේ හිතාගෙන ඉන්නේ. නේද? අපේ බේන්නේ ඒක නෑ අතන. අද මොබියෝ නැත්තම් දරුවෝ හම්බෙයිද? නෑ එහෙනම් අම්මා තාත්තා උදව් නැද්ද? උදව්. එක හේතුවක් ඒකේ කාර්යය. ඒ වුණාට ඒක විතරක් නෙවෙයි. ඒකෙන් මේ රූපේ විතරයි හැදෙන්නේ. රූපෙත් හරියට හැදෙන්නේ නෑ. මානසික මට්ටම කොහෙන්ද ආවේ? අක්කන්නාසාදී අංග ප්‍රත්‍යයන් කොහොමද ආවේ? දැක්කද? චක්කුපාල ආදුරන්ට කරපු කර්ම ශක්තිය කොච්චර කාලයක් විපාක දීලාද ඇස්සන් දුන්නේ? එහෙනම් මේකක් ආවේ නැද්ද මේ සිතත් එක්ක උපදිනකොට? කර්ම ශක්තිය. අපි දරුවෙක් එහෙම හම්බ වුණාම වෙලාව බලනව නේද කියලා. ඉතින් වෙලාව බලන ළමයාට කොහොමද අපලද නේ? ඇයි ඒව බලන්නේ? ඇයි ඒව බලන්නේ? දෙමව්පියෝ දරුවා ඇදුවා නම් හොදට හදන්න එපා. ඇයි කාගාවට කියලා වෙලාව බලන්නේ? හොඳ ළමෙක් ඇදුවා නම් ආය වෙලාව බලන්න යන්න ඕනේ කාගාවට දෙමව්පියම විශ්න ගන්න බැරි හොඳ පැත්ත. ඒව නෑ. වෙලාව බලන්න ඕනේ. වෙලාව කියන්නේ කරපු කර්ම. ඒ ටික දෙමව්පිය නෙවෙයි කරේ. ඒ ටික දෙමව්පිය නේ කර්ම ශක්තිය දුන්නේ විඤ්ඤාණ බෑලා මේ වෞද්දට ඇති වෙලා තියෙන දැන් මේ සිත වැඩ කරන්නේ. සිතයි කයයි දෙකක් තියෙනවා. කයට නම් දෙමව්පිය උපකාරයක් කළා. ඒත් ඉතින් ආහාර පාන නැතුව හැදෙන්නේ නෑ. කැම බිම නැතුව හැදෙන්නේ. ඒව හැදෙන්නේ නෑ. ඒ වර කුරුල්ලන් වගේ කොච්චර හරි ගිල්ලුවා නේද? කැපුවා නේද? ආයෙම තමයි. මව්කුසේ දෙනන් අම්මා කාලා ඇදුනා. අම්මා කනකොට ඒ ඕජාවෙන් ඇදුනා. ඉපදුනාට පස්සේ කොච්චර හරි කටේ උගන්න ඕනේ. නේ? කුරුල්ලන්ට වගේ ඒව කරන්න ඕනේ. ඒවයි තමයි මේ හැදෙන්නේ. අර මොනේ ඒවයි. එතකොට ඒක උපකාරය ඒවා. එතකොට ආහාර පානසුම මේ රූපය දෙනවා. කය හැබැයි කර්ම ශක්තිය නිසා විඥානය ඇති වෙලා මේ ආයතන ටික හැදෙනවා. ඒකනේ අර කර්ම ශක්තිය අර ඇස් අන්ධ කරපු කර්ම ශක්තිය නිසා දැන් මොකද උනේ? ඇස් අන්ධ උනේ නැද්ද? ඇස් අන්ධ උනා නේ? අන්න කර්ම විපාක. ඒතර මේ අස්කන්නාත ආදී කියන්නේ මොකද්ද? කර්ම විපාකය. කර්මයක් නෙවෙයි කර්ම විපාකයක්. පෙර කරපු පින්වෝ පව් කළා නම් උපදීම්ම අන්ධ වෙන්නත් පුළුවන්. අය පව් කළා දුන පොර වෙන්නත් පුළුවන්. අංග විකල් වෙන්න පුළුවන් උපදී. ඇයි පෙර කරපු කර්මය. දැන් අපි එහෙම නැහැ. පෙර පින් කළා තියෙන දේ ඇස් පේනවා. කන් ඇහෙනවා හොදට නේද? ගොළු නැහැ. හොර නැහැ. ඒ අපි පෙර පින් කරපු එකේ විපාකයක් මේ. සතුන්ට ඒව වැඩි හිංසා කරලා නැති නිසා. නේද? ආන් ඒකේ මේ විපාකයක් අපිට දීලා දෙන්න පෙර කරපුවා. මිනිස්සෙක් වෙලා ඉන්නවා. සීසරුන්ට වඩා හොඳයි. නේද? හොඳ නරක දෙක තේරෙනවා. බණත් ආන්න මට්ටමට බුද්ධිය වැඩිලා තියෙනවා. ඒ අවස්ථාව සැලසෙනවා. පැහැදිලිද? අන්න ඒ නිසා දැන් අපි මේ ඔය කර්ම ශක්තියක් නෙවෙයි වැඩ කරලා තියෙන්නේ. ඔන්න කර්ම විපාකයක් තමයි මේ මොකද්ද? මේ ශරීරේ ඈ කන්නාදී දිව ශරීරයේ අතුරු මේක. ආයිත කර්ම විපාක. කර්ම විපාකයක් කියලා දන්නේ නැතුව මේ හිතයි කයයි දෙකට අපි හිතාගෙන ඉන්නවා මොකක් කියලාද? මම මතනවට තියාගන්න. මේ හිතාගෙන ඉන්න කප්පක් කියලාද? මම කියලා. කර්මයක විපාකයක්. මෝඩකම නිසා කරපු කර්ම කුසලෝ අකුසල. නේද? අවිද්‍යාව නිසා.
කුසල අකුසල කර්ම නිසා මේ උප්පත්තිය වුණා සුගතියයි. හැබැයි මේක විපාකයක් කියලා දන්නේ නැහැ. අඹ ඇටයක් හිටෙව්වොත් වතුර තියෙන පෝර තියෙන තැනක මොකද වෙන්නේ? අඹ මැලයක් හට ගන්නවද නැද්ද? හට ගන්න. අඹ ගහ ලොකු වෙලා එන්නේ නැද්ද? අතු විති ගිහිල්ලා ලොකු වෙන්නේ නැද්ද? ඒ අඹ ගහ දැන් හිතන්න ඒ අඹ ගහ ඇතුලේ මොකෙන්ද? ඒ අඹ ගහ ඇතුලේ මොකෙන්ද? අඹ ඇටයකින් නෙවෙයිද? අඹ ඇටේ. දැන් අඹ ඇටේ තියනවද අඹ ගහේ? අඹ ඇටේ තියනවද අඹ ගහේ? නැහැ. ඒ බඩ. ඒ වගේ අපි කරමු කර්ම ශක්තිය මේක හැදුනා. හැබැයි ඒ කර්ම ශක්තිය එතනින් ඉවරයි. උප්පත්තියක. මේක හැදුනා. හැබැයි මේක හැදුනට දැන් කර්ම කරන ඒවා තියෙනවා. ඒක හරි. පැහැදිලිද? එතකොට දැන් අපිට අර අප ගහේ ආයෙ ගෙඩිය දෙනවා. ආයෙ ගෙඩිය දෙනවා. නේද? ආයෙ ගෙඩිය දුනම ආයෙ පැල හැදෙනවා. ඒ වගේ හේතුඵල දාම අපි මේ සංසාරේ යනවායි කියලා කියන්නේ. අර බුදුහාමුදුරුවෝ දේශනා කරන යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ මේ හේතු නිසායි මේ ලෝකේ අටගන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. නේද? ඒ වගේ අපි හොඳට මතක තියාගන්න. මෙන්න මේ කය ගැන නුවණින් විමසන්න. ඒකයි මේ කියන්නේ. නුවණින් විමසන්න විවේක වේලාවක ඉන්න වෙලාවක හිතා ගන්න ගිහිල්ලා හරි පොඩ්ඩක් ඇලවෙලා ඉන්න ගම. එහෙම නැත්නම් උදේ පාන්දර ඇහැරුණාට පස්සේ හරි පොඩ්ඩක් ඉන්න ගම. එහෙම නැත්නම් විවේකයක් වෙලාවක් ලැබිච්ච ගම කරන්න ඕනේ. මොකද අනිත් ඒවා කරන්න වෙලාව තියෙනවා අපේ සංසාරෙ මිදෙන්න කරන්න. ඇයි වෙලාව නැත්තේ? නේද? දවසක් වැඩ කරන්න මේ කෑම ටිකක් හොයාගන්න 100ක් හරි හම්බ කරගන්න දවස් 30ම වැඩ කරන්න ඒවට කම්බරි නෑ. සතරෙන්ම මිදෙන්න පැත්තට ඇයි බයක් වෙන්න කරන්න බෑ. එච්චර මෝඩ නම් සතර දුක් විඳින්න වෙයි. ඒකට කරන්න දෙයක් නෑ. ඒනවා ජාති ජරා ව්‍යාධි මරණ දුක උරුමයි. සතර උපදී. ඒ නිසා වෙන්තරලා කය ගැන ටිකක් විමසලා බලන්න. කය ගැන ටිකක් කල්පනා කරලා බලන්න මේ ශරීරේ Tamanට ඕන ඇටියට පවතින කීයක් තියනවද කෑලි? චේතු, ලොම්, දියකොතු, දත්, හම, මස් ආදී ටිකෙන් ඔයගොල්ලන්ට ඕන ඇටියට නැත්නම් හිතට ඕන ඇටියට කීයක් තියනවද? ඔව් හිතට ඕන ඇටියට එකක්වත් බලන්න කල්පනා කරලා නිකාම නෙවෙයි. හිතලා බලන්න දෙස්ගාවක් Tamanට ඕන ඇටියට පවතින්නේ නැහැ. ඒක දිරලා යනවා. ඒකේ සුභාදාම. ඒක ධර්මතාවය. අපිට හිතට ඕන ඇටියට ඒව නැහැ. එතකොට ලොම් ටිකක් නැහැ, නියපොතු ටිකක් නැහැ, ගත් ටිකක් නැහැ, හමත් නැහැ. එතකොට බඩවැල් ටිකක් නැහැ, ලේ ටිකක් නැහැ. එහෙම නේද? තවට ලේ දරක් වෙලා. ඉතින් අපි ලේ දරක් කරගන්න ඕනේ. ඒ උඩට දරක් වෙලා. එහෙම තමයි හැටි. නේ? අන්නේ වැඩියට කල්පනා කරලා බලුවොත් තේරෙයි Tamanට වන්ට පවතින එකක්වත් ඒකේ නැහැ. ඒ වුණාට අපි හිතාගෙන ඉන්නේ මොකද්ද මේක? මගේ කියන හැකියාවෙන් ආහාර නිසා ඇතිවෙන එකක් කියලා හොඳට නුවණින් විමසලා බලන්න. තේරුණාද? මෙන්න මේවා හොඳට නුවණින් විමසලා බැලුවොත් අර කියපු කර්ම ශක්තිය නිසා ඉපදී මෙරි සසර යනවායි කියලා ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් ආන්නේ ජීවිතේ හරි වාසනාවන්තයි. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ. ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතේ පුළුවන් තරම් දන් දෙන අතර සිල් දකින අතර බණ භාවනා කරගෙන ගුණධම් දිනු කරගෙන ඔය කියන කරුණු ජීවිතයට සම්බන්ධ කරගෙන ටික ආදී අපි උත්සාහ කරනවා නම් ඒ ජීවිතේ වාසනාවන්ත වෙනවා. අන්නේ ජීවිතේ වාසනාවන්ත කරගෙන මෙලොව පරලොව දෙලවත් යහපත සලසගෙන සතර දුකෙන් මිදලා නිවන් අවබෝධ කරගන්න මේ අවදනාටම තුරුරුවන්ගේ තරණෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළා සිදු කරගත් උදාාර කුසල ශක්තිය. සාතන මාමක පින් කැමති සම්‍යක් දෘෂ්ටික මාර්ගඵලලාභී ආදී සියලු දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය විතර වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න විශේෂයෙන්ම පිටිගල ආරච්චිලාගේ සේතුවාමීගේ පියතුමා ඒ වගේම මල්මාල මුදියල් තේලාගේ සෞම්මාමියේ මෑණියක් ඒ වගේම පොද්දන කට්ටඩිගේ ඩිංගිරියාමියේ පියතුමා ඒ වගේම සෙරවිරත්ත ලොකුවාමි මාතාව ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ
දරණාගම කුසල ධම්ම නායක හඳුරන් වහන්සේ ප්‍රදාන අපවත් වූ සීල භික්ෂු සංඝයාට පින්වතුන්ලා නමින් ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු මියගිය ඥාතීන්ට මේ ඒ වගේම අභාවයටපත් වෙච්ච රණවිරුවන් නේද යුද හමුදා සේවයේ යෙදিলা අභාවයට රට වෙනුවෙන් කැප වෙලා ජීවිත පූජා කරපු පිරිස් ඉන්නවා ඒ රණවිරුවන් ආදී කොට ඇති අභාවයටපත් වෙච්ච කී පැවිදි සියලුම දෙනාට අපි මේ පින අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා මේ ගියාය මේ පින් අනුමෝදන් වලා දුකකන දුකින් මිදී සැපේ දෙත්තා සැපේන් සැපේටපත් වෙත්වා කියලා සාදු ඒ වගේම විශේෂයෙන්ම අපි ආශිර්වාද කරනවා ඒ කරුණා පිටිකල ආරච්චි මහත්මිය ඒ වගේම පී.කේ. ජයවර්ධන මහත්මයා ඒ වගේම පවුලේ දූ දරුවා මුණුබුරු මිනිබිරියන් සහ බැමිණ සිටින දායක පින්වත් හැමදෙනාම ඒ වගේම දේශකයන් වහන්සේ අතුරුලක්පති ලෝවැසි හැමදෙනාටම සියලු දෙනාට යාපතක් වේවා කියලායි අද දායකත්වයේ දරන පින්වතුන්ලා මේ ආශිර්වාදය එන කත්ලාණි අටියලවත්තේ පදිංචි කරුණා පිටිකල ආරච්චි මහත්මියගේ දායකත්වයෙන් ඒ වගේම පී.කේ. ජයවර්ධන මහත්මයාගේ දායකත්වයෙන් අද මේ ධර්ම දේශනාව දේශනා කරවගත්තේ ඒ නිසා ඒ දෙපළට ඒ ඥාතීන්ට පැමිණි ආධාර උපකාර කරපු හැමදෙනාට මෙලෝ යහපත වේවා පරලෝ යහපත වේවා සතර යහපත වේවා ධර්මය අවබෝධ කරගන්න වාසනාව සැලසේවා දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම දරුවන් සරණයි සාදු 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 සදවතුනි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ මලංගම හිදැල්ලන සිර සුමන චිත්ත සමාධියේ සදහම් සැලසුන ගොඩකවෙල හොරේපොළ මල්වැස්සා වේර යන භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය පාතකද සුමන තිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කර්තව්‍යයන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවායි සියලු දෙනාම සාදු නාදනම් ප්‍රාර්ථනා කරමු. साधु साधु साधु।